හරි. අපි පටන් ගමු. දැන් ඔයගලන්ට මම සඳුදා කතා කරා ඔයගලන්ට මේ ත්‍රිකෝණමිතියේ මූලික කෝණ සම්බන්ධ කාරණා සහ ත්‍රිකෝණමිතික අර්ථ දැක්වීම ගැන. දැන් ඔයගොල්ලෝ අද ඉගෙන ගන්න යන්නේ මේ ත්‍රිකෝණමිතිය සම්බන්ධ වැදගත්ම කාරණා ටිකක්. ඒ කියන්නේ ත්‍රිකෝණමිතික ශ්‍රිත සම්බන්ධ සිද්ධාන්ත මේ පැත්ත. හරි. ඒතර ගොඩක් අය හිතන් ඉන්නවා මේ ත්‍රිකෝණමිතිය මේ මූලික කාරණා හරි ලේසි කියලා. ලේසි තමයි. හැබැයි ගොඩක් අය මේ ටික හරියටම දන්නේ නැහැ. ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා අද ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්නවා මේකේ මේ ගති ලක්ෂණ මේවා මොනවද මේ ශ්‍රිත කියන්නේ මොන වගේ දේවල්ද කියන එක ගැන. හරි. ඒක ගිය සතියේදී ඔයගොල්ලන්ට මතක ඇති මම ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දැක්වුවා. හරි. ඒක ත්‍රිකෝණමිතික අනුපාත 6ක් අපි අර්ථ දක්ව ගත්තා. sin cos tan cosec sec cot කියලා. ඊට පස්සේ tan සඳහා වෙනත් අර්ථ දැක්වීමකුත් පාවිච්චි කරා. tan θ සමානයි කවුද? sin θ බෙදීම cos θ කියලා. ඒ වගේම cot θ සමානයි cos θ බෙදීම sin θ කියලා. දැන් එතන ඉස්සරහට තමයි මම අද යන්නේ. හරි. එතකොට මේකෙදී අපි කතා කරන්න ඕනේ කාරණා කීපයක් තියෙනවා. මේ සිද්ධාන්ත මේ පැත්ත ගැන. හරි. ඒතර ඒ ටික තමයි අද මම ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. හරි. දැන් අපි මුලින්ම මාතෘකාව දාගමු මෙන්න මෙහෙම. වෘත්ත ශ්‍රිත කියලා. මාතෘකාව දාගන්න. වෘත්ත ශ්‍රිත කියලා. වෘත්ත ශ්‍රිත. වෘත්ත ශ්‍රිත. වෘත්ත ශ්‍රිත. ඒ හරියට අපි පොඩ්ඩක් මෙහෙම ලියාගමු චුට්ටක් බලන්න මෙන්න මෙහෙම ලියා ගන්න. මෙන්න ලියා ගන්න θ ඕනෑම එක් අගයකට θ ඕනෑම එක් අගයකට θ ඕනෑම එක් අගයකට θ ඕනෑම එක් අගයකට මේක ලියා ගන්න sin θ, cos θ, tan θ, cosec θ, sec θ හා cot θ. හරි මේව ලියා ගන්න. sin θ, cos θ, tan θ, cosec θ, sec θ හා cot θ. යන එක් අනුපාත රාශිවලට යන එක් අනුපාත රාශිවලට යන එක් අනුපාත රාශිවලට යන එක් අනුපාත රාශිවලට ඇත්තේ එක් අනුපාත රාශිවලට ඇත්තේ එකම එක අගයකි. එක් අනුපාත රාශිවලට ඇත්තේ එකම එක අගයකි. එකම එක අගයකි. එබැවින් මෙම ත්‍රිකෝණමිතික අනුපාත θ ශ්‍රිත ලෙස වේ. එබැවින් මෙම ත්‍රිකෝණමිතික අනුපාත θ ශ්‍රිත ලෙස වේ. එබැවින් මෙම ත්‍රිකෝණමිතික අනුපාත θ ශ්‍රිත ලෙස වේ. ශ්‍රිත ලෙස වේ. මෙම ත්‍රිකෝණමිතික අනුපාත θ ශ්‍රිත ලෙස වේ. ශ්‍රිත ලෙස වේ. මේවා වෘත්ත ශ්‍රිත යනුවෙන් හැඳින්වේ. මේවා වෘත්ත ශ්‍රිත යනුවෙන් හැඳින්වේ. මේවා වෘත්ත ශ්‍රිත යනුවෙන් හැඳින්වේ. වෘත්ත ශ්‍රිත යනුවෙන් හැඳින්වේ. හරි. එතකොට දැන් අපි මම සරල උදාහරණයක් මේ ත්‍රිකෝණමිතික අනුපාත 6ක් ගැන අපි කතා කරනවා. මේවා අපි ත්‍රිකෝණමිතික ශ්‍රිත කියලා කියනවා. වෘත්ත ශ්‍රිත කියලා කියනවා. එතකොට දැන් මේ අර වෘත්තාකාර හැඩයක අපිට මේක නැවත මේ එකම උත්තර ලැබෙනවා මේ කතන්දරේදී අපි ඒක කතා කරමු. එතකොට මේ වගේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් y සමානයි sin θ කියලා හිතන්නකෝ. දැන් මේ θ කියන එක්කෙනාට අපි කෝණයක් දැම්මහම මේ y ට හම්බ වෙන උත්තර ගාන අනුව තමයි ඒක ශ්‍රිතයක්ද නැද්ද කියලා තීරණය කරන්නේ. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ අපි දානවා කියලා sin 30. දැන් ඔබ දානවා අංශක 30ට භෞතික විද්‍යාව තීරණය කරලා තියෙනවා අංශක 30 අගය sin 30ට හම්බෙන්නේ භාගය. ඒත් y ට හම්බෙන්නේ එක උත්තරයයි මේ θ කියන එකට එක කෝණයක් දැම්මහම මට y වෙනුවෙන් හම්බෙන උත්තර ප්‍රමාණය එකයි.
නේද? එහෙමනම් අන්‍ය ජාතියකට තමයි අපි කියන්නේ ශ්‍රිතයක් කියන්නේ. පැහැදිලිද? හැම එකකම දැන් මේකට අපි කියන්නේ ස්වායක්ත විචල්්‍ය, මේකට අපි කියන්නේ පරායක්ත විචල්්‍ය කියලා. ඒතර මේ ස්වායක්ත විචල්්‍යෙට එක අගයක් දැම්මම පරායක්ත විචල්්‍යෙට එක උත්තරේ නම් හම්බ වෙන්නේ. හරි? ඒතර අපි කියනවා මොකක්ද? ඒක ශ්‍රිතයක් කියලා. හැබැයි හැම එකකම එහෙම නැහැ. ලෝකෙ තියෙන හැම වක්‍ර නැත්නම් හැම සමීකරණයක්ම ගත්තොත් ඒ විදිහට වෙන්නේ නැහැ. දැන් ශ්‍රිත කියලා જાතියේදී ඒක එහෙම වෙනවා. පැහැදිලිද? ඒකට ඒ જાතියේ ඒවට තමයි අපි ශ්‍රිත කියලා නම දෙන්නේ. හැම එකටම ශ්‍රිත කියලා නම දෙන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම x වර්ග ධන y වර්ග සමාන 1 වගේ එකක් ගත්තොත් මේක ශ්‍රිතයක් නෙමෙයි. මේකට ශ්‍රිත කියලා නම දෙන්න බෑ. මොකද හේතුව මේකේ y වර්ගයේ මේක 1 ඍණ x වර්ගයේ මේ y යුක්ත කරොත් අපිට ධන හෝ ඍණ වර්ග කොහොම තමයි ලියන්නේ. එතන x ට එකගයක් දැම්මම y ට උත්තර දෙකක් හම්බ වෙනවා. මේ x ට අපි දාමුකෝ x ට 2 x sorry 2 නෙමෙයි x ට බිඳුව දාමු. එතන y සමාන වෙනවා ධන හෝ ඍණ 1 ඍණ බිඳුවේ වර්ග. බිඳුවයිනේ. එතන y සමාන වෙන්නේ ධන හෝ ඍණ 1 වර්ග. මේක එකයි. එතන y ට උත්තර දෙකක් හම්බෙලා. එතකොට ඒක ශ්‍රිතයක් නෙමෙයි. පැහැදිලිද? එතන මේ જાතිය ශ්‍රිත නෙමෙයි. හැබැයි x ට එකගයක් දැම්මම නැත්නම් මේ t ට එකගයක් මේ ස්වායක්ත විචල්‍යයට එකගයක් දැම්මම පරායක්ත විචල්‍යයටත් එක උත්තරේ නම් හම්බ වෙන්නේ. අපි ඒ જાතිය විදිහට කියනවා මොකක් කියලාද? ශ්‍රිතයක් කියලා. එහෙනම් දැන් ඔයගොල්ලන්ට පැහැදිලි ඇයි මේවට ශ්‍රිත කියලා කියන්නේ කියලා. ඒතර මේ ත්‍රිකෝණමිතික අනුපාත සියල්ල අපි ඒවට අර්ථ දක්වන්නේ ශ්‍රිත විදිහට. ඒතර මේවට අපි කියනවා වෘත්ත ශ්‍රිත කියලා. පැහැදිලිද? හරි. මාතෘකාවේ කිව්වේ ඒක තමයි. හරි. පැහැදිලිද? හරි. ඒ පළවෙනි මාතෘකාව. හරිනේ වෘත්ත ශ්‍රිත කියන්නේ මොනවද කියන්නේ. පැහැදිලි නේද? ඊළඟට දෙවෙනි මාතෘකාව තමයි අපි කතා කරන දාගන්න මෙහෙම සහාන්ත කෝණ. සහාන්ත කෝණ. හරි දාගන්න මාතෘකාව සහාන්ත කෝණ කියන. සහාන්ත කෝණ. සහාන්ත කෝණ. හරි දැන් මේ සහාන්ත කෝණ කියලා කියන්නේ මේකයි. දැන් මේ ත්‍රිකෝණමිතික අනුපාතවල තියෙන වැදගත්ම කතන්දරය තමයි මෙන්න මේක. දැන් මෙහෙම OA කියලා අචලක්ෂයකුයි මම OX කියලාම ගන්නම්. OP කියලා භ්‍රමණාක්ෂයකුයි ගත්තම දැන් මේ භ්‍රමණය වෙච්ච ප්‍රමාණය θ නම් මේ භ්‍රමණාක්ෂයේ නැවත භ්‍රමණය වෙලා ආයි මෙතෙන්ට ආවම ඉන්නේ එතකොට මෙතන 360 දාන θ. 360 දාන θ වුණාම ආයි ඉන්නේ කොතනද? හිතපු තැනම. පැහැදිලිද? එතකොට මේ එකම කෝණේ මේ කෝණ දෙකක් සර්. θ කියන්නේ එක කෝණයක් අනිත් එක 360 දාන θ කෝණ දෙකක්. හැබැයි ඉන්නේ එකම තැන. එකම අන්තේ. පැහැදිලිද? අන්නේ ජාතිය කෝණ වලට අපි කියනවා මොකක්ද කියලාද? සහාන්ත කෝණ කියලා. පැහැදිලිද? සහාන්ත කෝණ කියලා. හරි. අපි ඉස්සෙල්ලාම මේ රූප සටහන චුට්ටක් ඇඳගෙන මම මේ කියන ටික ලියා ගන්න ඕනේ පොඩක් මේක තියනවා ලියා ගන්න ටික. අපි ඉස්සෙල්ලා මේ රූප සටහන චුට්ටක් ඇඳගමු බලන්න. හරි මාතෘකාව දාන්න. හරි. අඳගත්ත නේද? හරි. අපි යාට මෙහෙම ලියාගමු පොඩ්ඩක්. මෙහෙම ලියා ගන්න. දකුණු පැත්තෙන් හරි නැත්නම් යටින් හරි. මෙහෙම ලියා ගන්න. OP භ්‍රමණ රේඛාව OP භ්‍රමණ රේඛාව OP භ්‍රමණ ටිකක් ලියා ගන්න තියෙනවා ඈ. OP භ්‍රමණ රේඛාව OP භ්‍රමණ රේඛාව OP භ්‍රමණ රේඛාව එහි ආරම්භක පිහිටීමේ සිට OP භ්‍රමණ රේඛාව එහි ආරම්භක පිහිටීමේ සිට OP භ්‍රමණ රේඛාව එහි ආරම්භක පිහිටීමේ සිට
OP භ්‍රමණ රේඛාවෙහි ආරම්භක පිහිටීමේ සිට වාමාවර්තව ආරම්භක පිහිටීමේ සිට වාමාවර්තව තීටා කෝණයක් භ්‍රමණය වී වාමාවර්තව තීටා කෝණයක් භ්‍රමණය වී OP පිහිටීමට පැමිණ ඇත. එතන මේක OP නේ. තීටා කෝණයක් භ්‍රමණය වී OP පිහිටීමට පැමිණ ඇත. OP පිහිටීමට පැමිණ ඇත. හරිද? තීටා කෝණයක් භ්‍රමණය වෙලා OP පිහිටීමට පැමිණලා තියෙනවා. පැමිණ ඇත. ආයි ලියා ගන්න මේවා. එය සම්පූර්ණ වටයක් භ්‍රමණය වී සම්පූර්ණ වටයක් භ්‍රමණය වී නැවත ආරම්භක පිහිටීමට පැමිණි විට සම්පූර්ණ වටයක් භ්‍රමණය වී නැවත ආරම්භක පිහිටීමට පැමිණි විට සම්පූර්ණ වටයක් භ්‍රමණය වී නැවත ආරම්භක පිහිටීමට පැමිණි විට ගෙවා ගිය කෝණය රේඩියන 2.5 වේ. ගෙවා ගිය කෝණය රේඩියන 2.5 වේ. ගෙවා ගිය කෝණය රේඩියන 2.5 වේ. රේඩියන 2.5 වේ. ඒ කියන්නේ වටයක් භ්‍රමණය වෙනවා කියන්නේ මෙතෙන් දෙනකොට මේ OX අක්ෂයට අතර එයා ගෙවා ගිහලා තියෙන කෝණය රේඩියන 2.5 නේ. හරි. රේඩියන 2.5 වේ. සම්පූර්ණ වටයක් භ්‍රමණය වී නැවත ආරම්භක පිහිටීමට පැමිණි විට එයා ගෙවා ගිය කෝණය රේඩියන 2.5 වේ. ආයි ලියන්න 2.5. එය තවදුරටත් අනේ ඔයගොල්ලෝ මයික් නම් ඔන් කරගෙන තියාගන්න එපා. ඇත්තටම දැන් මම මේ කියන ළමයින්ට දැන් මේ අහගෙන ඉන්න ළමයින්ට ඇහෙන්නේ නැහැ කවුරු හරි කෙනෙක් මයික් ඔන් කරලා තිබ්බොත්. හරි. එතකොට වැඩක් නැහැ. හරි. දැන් මට ඇහෙන්නේ නැහැ ඔයගොල්ලෝ මොනවද කියන්නේ කියලා. ඒ වුණාට ළමයි ඔයගොල්ලෝ අහගෙන ඉන්න එක කරදරයක් ඒක. පැහැදිලිද? දැන් මේ ළමයි මැසේජ් දානවනේ කරදරයි කියලා කරදරයි තමයි. දැන් මේගොල්ලන්ට මම මේ කියන එක ඇහෙන්නේ නැහැ නේද? පැහැදිලිද? ඒ නිසා ඒක කරන්න එපා. පරිස්සමෙන් මේක පාවිච්චි කරන්න ඕනේ ඔයගොල්ලෝ. එතකොට තමයි මේ හොඳ. පැහැදිලිද? හරි. දැන් මම ආයෙ කියන්න. ඒතර දැන් මොකද්ද කිව්වේ මම? ආරම්භක පිහිටීමට පැමිණිට ඒ ගියා ගිය කෝණය රේඩියන 2.5 වේ. හරි. ඊට පස්සේ ආයෙ කියනවා. ඒ තවදුරටත් එම දිශාවටම තීටා කෝණයක් භ්‍රමණය වූයේ නම් තීටා කෝණයක් භ්‍රමණය වූයේ නම් තවදුරටත් එම දිශාවටම තීටා කෝණයක් භ්‍රමණය වූයේ නම් එය ගෙවා ගිය සම්පූර්ණ කෝණය 2.5 ධන තීටා වේ. එය ගෙවා ගිය සම්පූර්ණ කෝණය 2.5 ධන තීටා වේ. 2.5 ධන තීටා වේ. එය ගෙවා ගිය සම්පූර්ණ කෝණය 2.5 ධන තීටා වේ. 2.5 ධන තීටා වේ.
ඒගේ වාගේ සම්පූර්ණ කෝණය 2.5 ධන θ වේ. එවිට 2.5 ධන θ වේ. එවිට OP I කමයි එකක් දාන්න. එවිට OP මෙහෙම ලියන්න. එවිට OP කමයි එකක් දාන්න. එවිට OP θ කෝණයකින් හරි. එවිට OP θ කෝණයකින් එවිට OP කමයි එකක් දාලා θ කෝණයකින් භ්‍රමණය වූ විට ඇති පිහිටීමේම ඇත. θ කෝණයකින් භ්‍රමණය වූ විට ඇති පිහිටීමේම ඇත. θ කෝණයකින් භ්‍රමණය වූ විට ඇති පිහිටීමේම ඇත. භ්‍රමණය වූ විට ඇති පිහිටීමේම ඇත. හරි. දැන් මම මේ කතාව තමයි කිව්වේ. හරිනේ. මුලින්ම θ කෝණය භ්‍රමණය වුණාම මෙතන තියෙනවා මුළු වටයක් ගියොත් 2.5 එනවා. තවත් θ ප්‍රමාණයක් මේ පැත්තට ගියොත් 2.5 දන θ. හැබැයි ඒතර කලින් හිටපු තරමයි ඉන්නේ. හරි. ඔය කතාව තමයි කිව්වේ. හරිද? මම තව කතාවක් මේක ඇතුලේ ලියා ගන්න යනවා. දැන් ඊට පස්සේ අපි ලියමු මෙහෙම යටේ. දැන් ඕකේ නෙවෙයි ඊළඟට ආයෙ ලියන්න යට පේටියේ මෙහෙම ලියන්න. සාධාරණ වශයෙන් දෛශික අරය වරහන් ඇතුළේ ලියා ගන්න වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. ඔය පැත්තට ගියත් ප්‍රශ්නයක් නැහැ මේ. හරි. සාධාරණ වශයෙන් දෛශික අරය වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. වරහන් ඇතුළේ. හරි. දෛශික අරය වරහන් ඇතුළේ වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. සාධාරණ වශයෙන් දෛශික අරය වරහන් ඇතුළේ වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත. එය දෛශික අරය භ්‍රමණ n සංඛ්‍යාවකට පසු නැවත θ කෝණයේ n සංඛ්‍යාවකට පසු භ්‍රමණ n සංඛ්‍යාවකට පසු නැවත θ කෝණයේ පිහිටීමට පැමිණි විට නැවත θ කෝණයේ පිහිටීමට පැමිණි විට දැන් පුතා මට හදන්න බෑ ඒක දැන් ඒකේ තමයි මම හැම වෙලාවෙම කියන්නේ මයික් ඕෆ් වෙන විදිහට හදන්න බෑ මොකද මම දෙකක් පාවිච්චි කරනවා මෙතන හරි මේ ෆෝන් එකකුයි කම්පියුටර් එකයි. ඒතර දැන් මම සෙටින්ග්ස් හදුවොත් එහෙම මගේ එකත් මොකක් වෙනවද? මියුට් එක. ඒතර ඕගොල්ලෝ නැති නැතුව යනවා. හරි. ඒතර ඒක නිසා හදන්න විදිහක් නැහැ. ඒතර ඕගොල්ලෝ තමයි ඒක හදාගන්න වෙන්නේ. හරි. වෙන ක්‍රමයක් නැහැ. හරි. නැත්නම් මම මෙහෙම කියන්නේ නැහැ මාත් මියුට් කරලා දාන්න. හරි. මේ ඒක හදාගන්න ක්‍රමයක් නැහැ. හරි. මාත් දෙකක් පාවිච්චි කරන නිසා. හරි. හරිනේ. සාධාරණ වශයෙන් දෛශික අරය වරහන් ඇතුලේ වාමාවර්ත හෝ දක්ෂිනාවර්ත භ්‍රමණ n සංඛ්‍යාවක පසු නැවත θ කෝණයේ පිහිටීමට පැමිණි විට ගෙවා යන කෝණය දෙකයි n5 ධන θ ගෙවා යන කෝණය 2n5 ධන θ ලෙස ලිවිය හැකිය. 2n5 ධන θ ලෙස ලිවිය හැකිය. නැවත θ කෝණයේ පිහිටීමට පැමිණි විට ගෙවා යන කෝණය 2n5 ධන θ. හරිනේ? ඔය තත්ත්වෙමයි. ගෙවා යන කෝණය 2n5 ධන θ. 2n5 ධන θ. ලෙස ලිවිය හැක.
2යි n phi ධන θ ලෙස ලිවිය හැකිය. 2යි n phi ධන θ ලෙස ලිවිය හැකිය. හරි 2යි n phi ධන θ ලෙස ලිවිය හැකිය. මෙවැනි කෝණ සහාන්ත කෝණ ලෙස හඳුන්වනු ලැබේ. 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 ඊට පස්සේ ආයෙ ලියා ගන්න මෙහෙම θ හා සහාන්ත කෝණ ලෙස හඳුන්වනු ලැබේ. θ හා 2n phi ධන θ. θ හා 2n phi ධන θ සඳහා θ කෝණ සඳහා θ හා 2n phi ධන θ කෝණ සඳහා θ හා 2n phi ධන θ කෝණ සඳහා එකම ත්‍රිකෝණමිතික අනුපාත ඇත. θ හා 2n phi ධන θ කෝණ සඳහා එකම ත්‍රිකෝණමිතික අනුපාත ඇත. එකම ත්‍රිකෝණමිතික අනුපාත ඇත. එකම ත්‍රිකෝණමිතික අනුපාත ඇත. හරි. හරි θ හා 2n phi ධන θ කෝණ සඳහා එකම ත්‍රිකෝණමිතික අනුපාත ඇත. මම මේක චුට්ටක් නැවතත් පැහැදිලි කරන්න චුට්ටක් බලන්න මේක අතිශය වැදගත් කාරණයක්. දැන් ඒතර ඔන්න මේ තියෙන θ 2යි phi කෝණයකට ආයෙත් මේ තියෙන 2යි phi ධන θ. ආයෙ මම මේක තවදුරටත් ප්‍රමණය කරොත් මේ විදියට ඔන්න මේ 2යි phi ධන θ ආයෙ 4යි phi මෙතන යන 4යි phi ආයෙ 4යි phi ධන θ. මේ තියෙන 4යි phi ධන θ. ඔය විදියට මට මේක වැඩි කර කර යන්න පුළුවන් නේ. එතකොට n පාරක් ප්‍රමණය කරොත් මේ 2යි phi වැඩි වෙන්න ඕනේ n ගේ. මේ n පාරක් ප්‍රමණය කරොත් එතකොට 2යි n phi. අර කෝණෙත් එක්ක 2යි n phi ධන θ. right? හැබැයි දැන් මෙයා කියන්නේ අන්තිමට කියනවා මේ හැම කෝණයක් සඳහාම ත්‍රිකෝණමිතික අනුපාතවල උත්තර එකමයි. හරිනේ. අපි භ්‍රමණාක්ෂයේ තියෙන තැන අනුවනේ මෙතන තියෙන ඛණ්ඩාංකය අනුවනේ අනුපාත අර්ථ දැක්ුවේ. එතකොට මෙතන තියෙන ඛණ්ඩාංකයේ θ වලදී තියෙන ඛණ්ඩාංකයම තමයි 2යි phi ධන θ වලදී තියෙන්නේ. 4යි phi ධන θ වලදී තියෙන ඒ ඛණ්ඩාංකය. එහෙනම් එකම උත්තර ටික එන්නේ වෙන්නේ එකම ඛණ්ඩාංකයක් තියෙන්නේ. එහෙමනම් මේ සහාන්ත කෝණ හැම එකකදීම ත්‍රිකෝණමිතික අනුපාත වලට එන්නේ එකම උත්තරේ. සහාන්ත කෝණ හැම එකකදීම ත්‍රිකෝණමිතික අනුපාත වලට එකම උත්තරේ තමයි එන්නේ. පැහැදිලිද? ඒක තමයි මේ සහාන්ත කෝණ කියන එකේ කතන්දරය. පැහැදිලි නේද? දැන් ඔයගොල්ලන්ට පැහැදිලියි සිතනවා මේ සහාන්ත කෝණයක් කියන්නේ මොකක්ද කියලා. හරි නේද? හරි. දැන් ඔන්න මම මේක පැහැදිලි කරා. හරිනේ. ඊළඟට මම කතා කරන්න යන්නේ අතිශයම වැදගත් කතාවක්. මේවා ඔයගොල්ලෝ හරියටම තේරුම් ගන්න. ඒතකොට ඔයගොල්ලන්ට මේක කරදරයක් නැතුව ඉගෙන ගන්න පුළුවන්. හරි. ගොඩක් අය මේ ගණන් හැදීමේ උනන්දුව තමයි තියෙන්නේ. හරි. ගොඩක් අය තියෙන සමහර අයට ඒ උනන්දුවක් නැහැ. ගොඩක් අයට තියෙන ගණන් හැදීමේ උනන්දුව. ඒතර ගණන් හැදීමේ උනන්දුව හොඳයි. හරි. නමුත් ඕගොල්ලන්ට අර තියරි ඉගෙන ගැනීමේ උනන්දුවකුත් තියෙනවා. පැහැදිලිද? එතකොට තමයි මේක ගන්නට යන්නේ. මොකද සිද්ධාන්ත පැත්ත නැතුව අපි කොච්චර ගණන් හදන්න ගියත් අපි තැනකදී හිර වෙනවා. පැහැදිලිද? ඒතර අපිට ඒක නැහැ. දැන් මේක රහ දැනෙන්නේ නැහැ. විෂයක් ඉගෙන ගැනීමේ තියෙනවානේ රහ. හරි. දැන් ඔයගොල්ලෝ මේ ඉගෙන ගන්න නිකන් මොකද්ද? ආසාවක් නැත්නම් ඔයගොල්ලෝ මැස් කරන්න ආවේ ආසාව නිසා මේ ඉගෙන ගන්න දැන් සමහරක් අය ඉගෙන ගන්න නිකන් ඔබේ තමයි. නමුත් මං කියන්නේ එහෙම ඉගෙන ගන්න උනන්දුව තියන අයට දැන් මේ විෂයක් ඉගෙන ගැනීමේ දැන් ඔයගොල්ලෝ හිතන්නකෝ දැන් ඔයගොල්ලෝ මේකට සමහරක් වෙලාවට කම්බයින් මැස් වලට සමහරක් වෙලාවට ඔයගොල්ලන්ට බෝරින් වෙන්න පුළුවන්. හරි. දැන් මේවා වැඩක් නැහැ. දැන් ඔයගොල්ලෝ සමහරක් වෙලාවට මෙතනින් ඉස්සරහා දේවල් ගැන තමයි හිතන්නේ. එක්ක සමහරක් වෙලාවට ඔයගොල්ලෝ මොනවාද? IT පැත්තේ ඒවා Java හරි නැත්නම් එහෙම. ඒතර ඔයගොල්ලෝ ඒවා ඉගෙන ගන්න ආසයි. හරි. ඒවෙන් වැඩ කරන්න පුළුවන් නිසා කම්පියුටරේ වැඩ කරන්න පුළුවන් නිසා. හරි. එතකොට නැත්නම් මොනවා හරි Facebook වල තියෙන දේවල් හරි ඉගෙන ගන්න ආසයි. හැබැයි මේක ඉගෙන ගන්න ආස නැහැ. හැබැයි මේක ඉගෙන ගන්නත් ඔයගොල්ලන්ට ආසාවක් ඇති වෙනවා මේක හරියට ඉගෙන ගන්නවා. හරි මේකේ තියෙන වැදගත් මේකේ අර රහතෙන් හරියට තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට මේකත් ඉගෙන ගැනීමේ ආසාවක් එනවා. දැන් මේක ඔයගොල්ලෝ කොහොම කිව්වත් දැන් ඔයගොල්ලෝ හිතනවා මේක වැඩක් වෙන්නේ නැහැ කියලා සමහරක් වෙලාවට. එහෙම නැහැ. මේක පාවිච්චි කරන්න ඔයගොල්ලන්ට අවස්ථාවක් එනවා. හරි. ඔයගොල්ලන් ඉහළට ඉගෙනගෙන යනකොට. ඒක නිසා මේක හොඳට ආසාවෙන් ඉගෙන ගන්න ආසාවෙන් ඉගෙන ගන්න කියලා අපි නිකන් වචනෙට කිව්වට හරියන්නේ නැහැ තමයි. දැන් මම කියනවානේ ඔයගොල්ලන්ට ආසාවෙන් ඉගෙන ගන්න කියලා. හැබැයි ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලෝ කොහොමද ආසාවෙන් ඉගෙන ගන්නේ? ඒකනේ ප්‍රශ්නේ තියෙන්නේ.
මේ කියා දෙන එක තේරෙන්නේ නැත්තම් ආසාවෙන් ඉගෙනගන්නවා කියන එක බෑනේ. හරි ඉස්සර තේරලා තියෙන්නේ බෑ. ඒකෙන් තමයි මම කියන්නේ. මේ තේරුම් ගන්න උත්සාහ කරන්න. තේරුම් ගන්න උත්සාහ කරන්න කියන්නේ මම මේ කියා දෙනවා හොඳට. හරි. මම මේක ඔයගොල්ලන්ට හොඳට තේරෙන්න කියා දෙනවා. ඒ නිසා මේක මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න. ඒක තමයි කියන්නේ. පැහැදිලිද? හරි. දැන් මම ඊළඟ මාතෘකාව මෙන්න මේක. මේක අතිශයම වැදගත් මාතෘකාවක්. හරි. වෘත්ත ශ්‍රිතවල වසම සහ පරාසය. දාගන්න මාතෘකාව වෘත්ත ශ්‍රිතවල වසම සහ පරාසය කියන අතිශයම වැදගත් මාතෘකාවක්. වෘත්ත ශ්‍රිතවල වසම සහ පරාසය. හරි. දැන් අපි ඉස්සෙල්ලාම තේරුම් ගන්නකො වසම සහ පරාසය. දැන් මුළු වසම සහ පරාසය සූත්‍ර පාඩමක් තියෙනවා. නමුත් දැන් මම මේකට ගැළපෙන විදිහට කතා කරන්නේ. ඒතර දැන් අපි හිතමු y සමානයි sin θ තමයි ශ්‍රිතය කියලා. එතකොට මේකේ වසම කියලා කියන්නේ මේ ශ්‍රිතයට ආදේශ කරන්න පුළුවන් තැන. එතකොට මේක ස්වායත්ත විචල්‍ය. එතකොට මේ ස්වායත්ත විචල්‍යයට දාන්න පුළුවන් ඒවා ටිකක් තියෙනවානේ. අන්නේ ඒවට අපි කියනවා මොනවා කියලාද? වසම කියලා. එතකොට දැන් මේ sin θ ගත්තොත් දැන් අපි ගාව තියෙන මෙන්න මේ වගේ එකක් නේ. ත්‍රිකෝණමිතික අනුපාත අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට. OB භ්‍රමණාංශය. හරි. ඊට θ කියන්නේ මෙන්න මේක. මේ. එතකොට මේ θ දාන්න පුළුවන් කෝණනේ. එතකොට θ කියන්නේ කෝණෙනේ. එතකොට θ දාන්න පුළුවන් කෝණ මොනවද? දැන් මෙතන තියෙනවා අපි හිතමු රේඩියන 5 වේ තියෙන 2යි. රේඩියන 2යි 5 වේ තියෙන 3යි. කොහොම දාන්න පුළුවන්? එතකොට මෙතෙන් එනකොට මේක තමයි කෝණ. මෙතෙන් එනකොට මේක තමයි කෝණේ. එතකොට මේ හරියට ආයෙ ආවොත් මේක තමයි කෝණේ. එතකොට මේ ඕගලන්ට පේනවා මේ කෝණ ඕනි තරම් දාන්න පුළුවන්. රේඩියන 2ක් දාන්න පුළුවන්, රේඩියන 3ක්, රේඩියන 4ක්, රේඩියන 5ක්, රේඩියන 6ක්, රේඩියන 7ක්, රේඩියන 100ක්, රේඩියන 200ක් කොහොම දාන්න පුළුවන්. වමට දකුණටම මම මේක භ්‍රමණය කරොත් ඍණ කෝණ. අපි දන්නවා ඒක. දැන් අපි කතා කරා කෝණ පාඩමේ. දකුණට භ්‍රමණය කරොත් තමයි වෙන්නේ මොනවද? ඍණ කෝණ. එතකොට ඍණ රේඩියන 2යි, රේඩියන ඍණ 5යි, රේඩියන ඍණ 10යි. එතකොට ඍණ කෝණත් ඕනි තරම් දාන්න පුළුවන්. නේද? එහෙමනම් මෙයාගේ වසම මේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයේ වසම වෙන්නේ මොනවද? සියලු තාත්වික සංඛ්‍යා. රේඩියන කියන නම තියෙනවා තමයි. නමුත් ඒවා ඉලක්කන්නේ රේඩියන 10 15. ඒතර සියලුම තාත්වික සංඛ්‍යා මේකට දාන්න පුළුවන්. එතකොට මෙයාගේ වසම වෙන්නේ මොකද්ද? සියලුම තාත්වික සංඛ්‍යා. ධන ඉලක්කම් ඕන එකක් දාන්නත් පුළුවන්. ඍණ ඉලක්කම් ඕන එකක් දාන්නත් පුළුවන්. හැබැයි මේ y ට හම් වෙන උත්තර එහෙම නැහැ. අපි කතා කරමු. y ට හම් වෙන එහෙම මේ කෝණ කොච්චර දැම්මත් y ට නැත්නම් මේ වසම හම්බෙන උත්තර වලට තමයි අපි කියන්නේ මොනවා කියලාද? පරාසය කියලා. හරි මේකට දාන්න පුළුවන් කෝණ දැම්මහම මෙයාට හම්බෙන්න පුළුවන් උත්තර සෙට් එකකුත් තියෙනවානේ. ඒ උත්තර සෙට් එකට අපි කියනවා මොකක් කියලාද? පරාසය කියලා. දැන් මම මේ වසම සහ පරාස ගැන තමයි කතා කරන්න යන්නේ. පැහැදිලි නේද? හරි. ශ්‍රිත තුනටම කතා කරනවා. හරි. දාන්න පුළුවන් කෝණයි හම්බෙන උත්තරයි ගැනයි කතා කරන්න යන්නේ. පැහැදිලි නේද? හරි. අපි ඒ සඳහා බලමු මේ රූප සටහන පාවිච්චි කරන්න. මේකනේ අපේ කතාව. භ්‍රමණාක්ෂය මෙතන තියෙන්නේ කියලා හිතමු. කෝණය අපි මේක කියලා ගමු. මම මුලින්ම කතා කරන්නේ sin θ සඳහා. දැන් y සමානයි කියලා ගන්න. y සමානයි sin θ සඳහා. එතකොට මේක දාන්න පුළුවන් කෝණ ඕන එකක් දාන්න පුළුවන්. එතකොට θ සඳහා ඍණානන්තයේ සිට ධනානන්තයේ දක්වා ඕනෑම අගයක් භාවිතා කළ හැකි බැවින් මෙහි වසම තාත්වික සංඛ්‍යාවේ හරි වසම තාත්වික සංඛ්‍යා එක පැහැදිලි හරි නේද හරි ඊළඟට දැන් මට ඕනි මොකක්ද හම්බෙන උත්තර. ඒතර දැන් මම දන්නවා y කියන තමයි මම ගත්තේ sin θ අර්ථ දක්වන්නේ කොහොමද? x බෙදීම r කියන. හරිද? y බෙදීම r.
මාර්ගය. හරිනේ sin θ අර්ථයක් වේ y බෙදී මාර්ගය. දැන් අපි මේ සතියේ කතා කරා. මේ වත්තර තියෙන y කණ්ඩායමගේ r ගෙන් බෙදුවම තමයි. දැන් මට පේනවා මෙන්න මෙහෙම වෙලා. මේ බලන්නකෝ. මේ θ කියන එක නා 90 වෙලාවට θ කියන එක නා 5 බෙදීම 2 වෙලාවට p කියන එක නා තියෙන්නේ මෙතන. එතකොට මේකේ අගේ එතකොට y කණ්ඩායමගේ වෙන්නේ කීයද එතකොට? x කණ්ඩායමගේ බිඳුවයි y කණ්ඩායමගේ කීයක් වෙනවද? r ම වෙනවා. මේ එයාට ගන්නකොට උඩ මාගේ නේ. ඊට වඩා අඩුයි අනිත් පැත්තේ. එතන y කණ්ඩායමගේ r ට වඩා අඩුයි. එතකොට θ සමානයි 5 බෙදීම 2 විට y අගය r වේ. හරිනේ? y ගේ අගය r වේ. ඒ වගේම මේ කෝණය මම මෙන්න මෙතනට ප්‍රමණය කරොත් ඒක 3යි 5 බෙදීම 2යි. එතන OP ප්‍රවණක්ෂය තියෙන්නේ මෙතන දැන්. ඔය මෙතන මෙතන කණ්ඩායම මේ දිග r තමයි. මෙතන කණ්ඩායමගේ වෙන්නේ මොකද්ද? ඍණ r නේද? එහෙනම් θ සමානයි 3යි 5 බෙදීම 2 විට y අගය ඍණ r වේ. හරිනේ? θ කියන එක නා 5 බෙදීම 2ක් වෙලාවට y ගේ අගය r. ඒතර අනිත් තැන් වලදී y ගේ අගය ඊට වඩා අඩුයි නේ. මේ හරියේදී y ගේ අගය r ම වෙන්නේ නැහැ. ඒතර y ට ගන්න පුළුවන් ලොකුම අගය r. පොඩිම අගය කවුද? ඍණ r. ඒතර මට මේක ලියා ගන්න පුළුවන් මෙහෙම නේ. මේ විට y කියන එක නා විශාල හෝ සමානයි ඍණ r, කුඩා හෝ සමානයි r වේ. කොහොම ලියා ගන්න පුළුවන්. පැහැදිලිද? හරිනේ. දැන් එතකොට මම කරන්නේ දැන් මම මේක එක කියලා ගන්නම්. මේ පළවෙනි ප්‍රකාශනය මම r ගෙන් බෙදාගෙන යනවා. එක බෙදනවා r ගෙන්. පැහැදිලිද? එතකොට මට එනවා ඍණ r බෙදීම ධන r, y බෙදීම r, r බෙදීම r. හරි. ඒ ඍණ r ධන r ගැටලා ගියාම මෙතන කියන්නේ ඍණ 1යි. y බෙදීම r කියන්නේ sin θ. මෙතන ඉන්නේ ධන 1යි. හරි. දෙක. එතකොට මේ තමයි sin θ ට ගන්න පුළුවන් අගේ පරාසය නේ. sin θ ඍණයකට වඩා අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ. ධනයකට වඩා අනිවාර්යයෙන් මොකක් වෙන්න ඕනේ? අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? එහෙනම් එයාගේ වසම වෙන්නේ මොකද්ද? පරාසය වෙන්නේ මොකද්ද? මෙයාට හම්බෙන උත්තර තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මට නේ sin θ සඳහා හම්බෙන උත්තරනේ. පරාසය වෙන්නේ මොකද්ද? ඍණ 1 ඉඳන් ධන 1 දක්වා අගයන් ටික. ඍණ 1 ඉඳන් ධන 1. මම මේක ලියන්නම්. sin θ පරාසය. sin θ පරාසය මට ඕන මෙහෙම ලියා ගන්නත් පුළුවන්. මෙන්න මේ පන්ති ප්‍රාන්තරයක් විදිහට ලියන්නත් පුළුවන්. හරිද? මෙන්න මෙහෙම. මෙන්න මේ විදිහට ඍණ 1 කොටු වරහන ධන 1 කියලා. පන්ති ප්‍රාන්තර විදිහට. හරි? පන්ති ප්‍රාන්තර විදිහට. හරි? ඍණ 1 මේකේ තේරුම තමයි අපිට තව පස්සෙත් මේ පාඩමක් තියෙනවා. දැන් මේ මූලික විදිහට මේවා කියා දෙන්න කියලා තියෙනවා. අපිට පස්සෙත් පාඩමක් තියෙනවා පන්ති ප්‍රාන්තර ගැන. එතකොට ඒකෙදි මම එක කතා කරන්නම්. sin θ පරාසය මේකේ තේරුම ඍණ 1 ඉඳන් ධන 1 දක්වා ඔක්කොම උත්තර හම්බ වෙනවා. කොටු වරහන දැම්මහම ඒකේ තේරුම ඍණ 1ක් හම්බ වෙනවා ධන 1ක් හම්බ වෙනවා කියන එක. හරි නේද? මම නැවත පොඩ්ඩක් පැහැදිලි කරන්නම් දැන් මේ කතාව. එතකොට මේක තමයි මගේ ශ්‍රිතය. පළවෙනි වෘත්ත ශ්‍රිතය. y සමානයි sin θ. එතකොට θ සඳහා ඕනි මේ ලක්ෂණක් දාන්න පුළුවන්. හරිනේ? θ සඳහා ඕනි මේ ලක්ෂණක් දාන්න පුළුවන්. එතකොට සියලුම තාත්වික සංඛ්‍යා මොකක් වෙනවද මෙයාගේ වසම වෙන්නේ. ඊළඟට sin θ කියලා අපි අර්ථ දක්වලා තියෙන්නේ y බෙදීම r. එතකොට මම බලා ගන්න ඕනේ y කියන කණ්ඩායමක මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන් වැඩිම අගයයි අඩුම අගයයි මොකද්ද කියලා. මම දැක්ක අපිට 90 වෙලාවට y ට වැඩිම අගය හම්බ වෙනවා ඒක r. θ 270 වෙලාවට y ට අඩුම අගය හම්බ වෙනවා ඒක කීයද? ඍණ r. එහෙනම් y තියෙන්නේ ඍණ r ධන r අතර. ඊට වඩා අගයන් y ට හම්බෙන්නේ නැහැ. මේක මේ වෘත්තයෙන් එළිය අගයන් හම්බෙන්නේ නැහැ මේ y ට. එතන මේ වෘත්තය ඇතුලේ තියෙන අගයක් තමයි හම්බෙන්නේ. එතන වැඩිම අගය r අඩුම අගය එතන මම ඒක ලියාගත්තා. ඊට පස්සේ මම මේ ලියාගත්ත ප්‍රකාශනයේ r ගෙන් බෙදාගෙන ගියා. එතන මේ පැත්තෙන් ආව ඍණ 1යි කියලා මේ පැත්තෙන් y බෙදීම r කියන sin θ. මේ පැත්තේ ධන 1යි. එතන sin θ ඉන්නවා කියලා එනවා මට කීයද? ඍණ 1ක් ධන 1ක් අතර. මේ එහෙනම් sin θ ගේ අඩුම අගය ඍණ 1යි වැඩිම අගය ධන 1යි. ඒ අතරතුර තමයි sin θ ඉන්නේ. පැහැදිලිද? එතන sin θ ට ඍණ 5 වගේ උත්තරවත් ධන 5 වගේ උත්තරවත් හම්බෙන්නේ නැහැ කවදාවත්. sin θ හම්බෙන්නේ මොනවා විතරද? ඍණ 1ක් ධන 1ක් අතර භාග සංඛ්‍යා ටිකක් විතරයි. ඒ ඍණ භාග සංඛ්‍යා සහ මොනවාද? ධන භාග සංඛ්‍යා ඍණ 1 සහ ධන 1 හම්බෙන්න පුළුවන්. පැහැදිලි නේද? එහෙනම් sin θ ගේ පරාසය වෙන්නේ මොකද්ද? ඍණ 1 ධන 1 අතර සංඛ්‍යා. පැහැදිලි නේද? හරි. අපි මේක ලියන්න.
ආ මේ මෙතන පොඩි පැටලෙවිල්ලක් එනවා. ඔයගොල්ලෝ පොඩ්ඩක් මෙහෙම කරනවාද මේ මා නැත්නම් ඔයගොල්ලෝ තේරුම් ගැනීමේ පැටලෙවිල්ලක් කරගන්නවා. ඒ නිසා මේ මෙන්න මේ y අයින් කරනවාද පොඩ්ඩක්. නැත්නම් මේ දැන් දෙකක y තිබ්බම ඔයගොල්ලෝ දැන් මේ y ලා දෙන්නම එකමයි කියලා හිතනවා. මේ y කියලා මේ මම පාවිච්චි කරන්නේ මේ y කණ්ඩායමේ. මෙතන y සමානයි කියලා ලිව්වේ මේ ශ්‍රිතේට දෙන නමනේ. පැහැදිලිද? නමුත් මෙතන y කියලා පාවිච්චි කරන්නේ මේ y අපි ශ්‍රිතේට දෙන නම ඕනේ නැහැ. අපි sin θ සඳහා කියලා ලියලා ගමු. එතන sin θ සඳහා y බෙදී මාර ওই විදියට. එතන sin θ මනේ මම දීලා තියෙන්නේ බසමයි පරාසයි. ඒ නිසා ගැටලුවක් නැහැ. y අවශ්‍ය නැහැ. එතන මෙතන y අයින් කරන්න පොඩ්ඩක්. නැත්නම් ඔයාලට පැටලෙනවා මේක මේ කියලා තියෙන්නේ. හරි නේද? ඒ මම sin θ සඳහා කතා කරේ. ඒතර sin θ සඳහා කතන්දරයේදී මොකද උනේ? sin θ ට ගන්න පුළුවන් උපරිමාගය ධන 1යි අවමාගය ඍණ 1යි. එතකොට යාගේ පරාසය ඍණ 1ක් ධන 1ක් අතර. දෙවෙනි එක cos θ සඳහා. cos θ සඳහා. එතකොට මේකේ කතාව අරකමයි ඒකට ඕනි කෝණයක් දාන්න පුළුවන්. θ සඳහා ඍණානන්තයේ සිට ධනානන්තයේ දක්වා ඕනෑම අගයක් භාවිතා කළ හැකි බැවින් cos θ හි වසම තාර්කික සංඛ්‍යා වේ. දැන් පරාසය ගැන තමයි නැවත කතා කරන්න තියෙන්නේ. එතන cos θ කියන එක අපි අර්ථ දක්වලා තියෙන්නේ කොහමද? x බෙදී මාර්ගය. දැන් ඒකෙත් බලමු මේ x ට ගන්න පුළුවන් අඩිමගේ වැඩිමගේ ඊට බිඳුවක් වෙලාවට x කියන එක නා r වෙනවා මේ. ඊට බිඳුවක් වෙලාවට පටන් ගන්නව තැන මේ x කණ්ඩායමේ r. ඒතර y කණ්ඩායමේ බිඳුව. ඒතර මෙතන කණ්ඩායමේ වෙන්නේ r බිඳුව. එහෙයිද? මෙතන කණ්ඩායමේ x කණ්ඩායමේ r. ඒතර ඊට සමානයි බිඳුව විතර. x යගේ r. ඒ වගේම θ කියන එක නා 180ක් වෙලාවට මෙතෙන්දී x ගේ අගය ඍණ r වෙනවා මේ. ඒතර ඍණ r බිඳුව විතර කණ්ඩායම. x ගේ අගය ඍණ r වෙනවා. ඒතර θ සමානයි 5 විතර x අගය කීයද? ඍණ r වෙයි. 180 කියන්නේ 5 නේ. ඒතර θ සමානයි 5 වෙලාවට x ගේ අගය ඍණ r වෙනවා. දැන් උතර මේ x කියන එකනාගේ පරාසය ලියුවොත් x කියන එකනා ඒතර විශාල හෝ සමානයි ඍණ r. හරිනේ?
කුඩා හෝ සමානයි r. හරිද? x උත් අර වගේමයි. x ගන්න පුළුවන් වැඩි මගේ r අඩු මගේ ඍණ r. පැහැදිලිද? එතකොට මම මේක බෙදුවොත් r ගෙන් මෙහෙම එන්නේ r. අර වගේමයි එන්නේ. ඔය මේ තියෙන්නේ ඍණ 1යි. මේ තියෙන්නේ cos θ. මේ තියෙන ධන 1. එහෙනම් cos θ ගේ පරාසයත් මොකද්ද? අරකමයි. නේද? ඍණ 1 ඉඳන් ධන 1 ඉඳන් cos θ ට ගන්න පුළුවන් උත්තරයක් දැන් එතන මේ මතක තියාගන්න ඕනේ. මොකද්ද? මෙතනින් පස්සේ ඔයගොල්ලෝ වරද්ද ගන්න බෑ. මොකද්ද? cos θ ට ගන්න පුළුවන් අඩු මගේ ඍණ 1යි වැඩි මගේ භාග සංඛ්‍යා තමයි මේ ත්‍රිකෝණමිතික අනුපාත වලට එන්න ඕනේ කියන එක ඔළුවට දාගන්න ඕනේ. ඒතර මේවට එකට වඩා වැඩි සංඛ්‍යා හෝ අඩු සංඛ්‍යා ගන්න බෑ. නෑ නෑ ආයි මේ පිටුරේ අඳින්න ඕනේ. ආයි මේ පිටුරේ අඳින්න ඕනේ නෑ. හරි මේක ලියාගත්තම හරි. උඩින්ම තියෙනවා පිටුරේ. ඒ පිටුරේම පාවිච්චි කරන්න තුනක්. හරි. හරි. මේක ලියාගන්න.
නේද? අපි තුන්වෙනි එක බලමු tan theta. දැන් tan theta වල පොඩි වෙනසක් තියෙනවා. ඒක කල්පනාවෙන් කතා කරගන්න ඕනේ එක. tan theta සඳහා මේ බලන්න. දැන් tan theta අපි අර්ථ දක්වගන්නේ sin theta බෙදීම cos theta කියලානේ. හැබැයි අපි කියනවා මොකද්ද? cos theta බිඳුව වෙන්න බෑ කියලා. හරිද? කොහොම තමයි tan theta අර්ථ දක්වන්නේ. හරි? ලෙස අර්ථ දැක්වේ. දැන් එතන cos theta බිඳුවක් වෙනවා කියන්නේ මෙතන තියෙනවනේ උනන්න. මේ cos theta කියන්නේ කවුද? x බෙදීම ආරනේ. ඒතර x කණ්ඩායමේ බිඳුවක් වෙන තැන තියෙනවා. නේ? ඒතර ඒ වෙලාවට cos theta බිඳුවක් වෙනවා. නේ? මේ බලන්න මෙතෙන්දි x කණ්ඩායමේ බිඳුව. කියන්නේ theta සමානයි 5 බෙදීම 2. ඊළඟට ආයි 2යි 5 3යි 5 බෙදීම 2. මෙතෙන්දිත් ආයි කණ්ඩායමේ බිඳුවයි නේ. එතන x කණ්ඩායමේ බිඳුවයි y කණ්ඩායමේ ඍණාර. එහෙම තියෙන්නේ. නේ? මෙතනත් x කණ්ඩායමේ බිඳුවයි. 3යි 5 බෙදීම 2. ආයි මෙතෙන් දෙනකොට ආයි 5 බෙදීම 2 5 5යි 5 බෙදීම 2. ආයි මෙතෙන් දෙනකොට 7යි 5 බෙදීම 2. මේ කියන්නේ අණුවේ ඔත්තේ ගුණාකාරයි. 1 3 මේ අවස්ථාවවලදී මොකද වෙන්නේ? x බිඳුවක් වෙනවා. නේ? මෙතෙන්දී x බිඳුවයි, ආයි මෙතෙන්දී x කණ්ඩායමේ බිඳුවයි, නැවත මෙතෙන්දී x කණ්ඩායම ඔය x කණ්ඩායමේ බිඳුවක් වෙලාවට cos theta බිඳුවක් වෙනවා. හරි? මෙතන x සමානයි බිඳුව වේ. එතන මේ විට cos theta සමානයි බිඳුව වේ. cos theta බිඳුවක් වෙලාවට එතකොට tan theta අර්ථ දක්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කෝණවලදී tan theta අර්ථ දක්වන්නේ නැහැ. දැන් sin වල cos වල හිම ප්‍රශ්නයක් ආවේ නැහැ. sin වල අපි කිව්වා සියලුම තාත්වික සංඛ්‍යා සඳහා ඒක තමයි වසම. හැබැයි cos වලදීත් ඒකම කිව්වා. සියලුම තාත්වික සංඛ්‍යා තමයි වසම. theta ට ඕනි එකක් දාන්න පුළුවන්. හැබැයි tan වලදී theta ට ඕනි එකක් දාන්න බෑ. මෙන්න මේ අගයන් වලදී x බිඳුව වෙනවා. එතකොට cos theta බිඳුවක් වෙනවා. පැහැදිලි නේද? x බිඳුවක් වෙලා cos theta බිඳුවක් වෙනවා. හරි. එහෙනම් අපි කියනවා මෙන්න මේ ටික ඇර ඉතුරු ටික තමයි tan theta ගේ වසම වෙන්නේ. එතන මම tan theta ගේ වසම ලියන්නේ මෙන්න මෙහෙමයි. tan theta හි වසම වන්නේ සියලුම තාත්වික සංඛ්‍යා වලින් අයින් කරනවා 90 ඔත්තේ ගුණාකාර. හරි. මෙන්න මේ ඔත්තේ ගුණාකාර ලියන ක්‍රමය තමයි මේක මේ. මේ බලන්නකෝ. මේ බලන්න. ඔත්තේ 2න් රින එක වාරයක් 90 කියලා ලියන එකේ තේරුම තමයි 90 ඔත්තේ ගුණාකාර. මේ බලන්න. මෙහි n නිකිලයක් වෙන්න ඕනේ. හරි. මෙහි nit ඉසේ. හරිනේ. එතන දාන්නේ නිකිලමය සංඛ්‍යා. එන්න එක දාමු. එක දැම්මොත් කීයද එන්නේ? දෙවරක් එක 2යි, දෙකෙන් එකක් ගියාම 1යි. ඒතර 90 වෙනවා. එන්න දෙක දාමු. දෙවරක් 2 4යි, 4ෙන් එකක් ගියාම 3යි. ඒතර 3යි. එන්න 3 දාමු. 6යි, 6 එකක් ගියාම 5යි. එහෙනම් ඕනෑම ඉලක්කමක නිකිලමය ගුණාකාර අංකණය කරන ක්‍රමය තමයි මේක. 5 නිකිලමය ගුණාකාර වුණා මම ලියාගන්නේ 2යි n රින එක වාරයක් 5. n කියන්නේ නිකිල. හැබැයි ඒකට පූර්ණ සංඛ්‍යා තමයි දාන්න පුළුවන්. ඕන එකක් දාන්න පුළුවන්. එතකොට ඍණ දැම්මොත් මේක ඍණයි ධන වෙලා එනවා. ඒතර ඒ ටික ඒතර අනිත් පැත්තට ඒතර කතා කරන්නේ. පැහැදිලි නේද? ඒතර ඔය විදිහට 2යි ඍණ එක වාරයක් 5 බෙදීම 2. ඒතර ඒ ඔත්තේ ගුණාකාර ටික මම මොකක් කරන්න ඕනේද? අයින් කරලා දාන්න ඕනේ. ඔත්තේ ගුණාකාර ටික මම මොකක් කරලා දාන්න ඕනේද? අයින් කරලා දාන්න ඕනේ. ඒතකොට තමයි tan theta ගේ වසම වෙන්නේ. හැබැයි tan theta කියන එක නා tan theta සමාන වෙන්නේ y බෙදීම x ටනේ. හරි. මේක y බෙදීම x නේ. එතකොට y සහ x කියන අගයන් වල බෙදීම අනුව මේ tan එතන r නෑ. මේ y කියන්නේ භාගික කියලා හිතන්නකෝ. මේක 4න් 3යි කියලා හිතන්නකෝ. එතකොට මේවා බෙදුවම එකට වඩා වැඩි සංඛ්‍යාවක් එන්න පුළුවන්. හරි. tan theta එකට වඩා වැඩි සංඛ්‍යාවක් එන්න පුළුවන්. මොකද අර ලොකු ඉලක්කම r කියලා වැඩිම උගෙන් බෙදෙනව නෙවෙයි. මේ ys ඉලක්කම් අඩු වැඩි වෙන්න පුළුවන්. මේ උඩ තියෙන ඉලක්කමට වඩා යට තියෙන ඉලක්කම අඩු වුණොත් එකට වඩා වැඩි අංකයක් එනවා. පැහැදිලිද? එකට වඩා වැඩි අංකයක් එනවා. එහෙමනම් tan theta සඳහා අර ඍණ එකක් ධන එකක් උතන කතාවක් නෙවෙයි. එයාට ඕන ඉලක්කමක් ගන්න පුළුවන්. හරිද? ඒතර tan theta යි පරාසය වන්නේ මොකද්ද? ඍණානන්තේන ධනානන්තේ වේ. මේ පන්ති ප්‍රාන්තරයක් විදිහට ලියන්නේ. ඒතර නැත්නම් තාත්වික සංඛ්‍යාවක් කියලා ලියන්නත් පුළුවන්. හරි. සියලුම තාත්වික සංඛ්‍යා tan theta ට උත්තර විදිහට හම්බ වෙනවා.
ඇයි මේ y බෙදීමේ තමයි අර්ථ දැක්වෙන්නේ තියෙන්නේ. මේ උඩ තියෙන ඉලක්කමයි යට තියෙන ඉලක්කමයි අනුව උත්තරේ තීරණය වෙනවා. උඩ තියෙන ඉලක්කම ලොකු වෙලා යට තියෙන ඉලක්කම පුංචි එකක් වුණොත් උදාහරණයක් විදිහට උඩ තියෙන එක 1යි යට තියෙන 0.5 කියලා හිතන්නකෝ. ඒතර 1.5 බෙදුවොත් උත්තරේ 2යි. උඩ තියෙන 1යි යට තියෙන 0.25 කියලා හිතන්නකෝ. එතකොට උත්තරේ 4යි. පැහැදිලිද? උඩ තියෙන 1යි යට තියෙන 0.1යි කියලා හිතන්න භාග සංඛ්‍යාව මම කියන්නේ. උඩ තියෙන 1 වැඩි මාගේනේ y ට. යට තියෙන 0.1යි. එතන උත්තරේ 10යි. පැහැදිලිද? ඒ වගේම උඩ තියෙන ඍණ 1යි යට තියෙන 0.1යි. එතකොට මොකක්ද? උත්තරේ ඍණ 10යි. නේද? ඒ කියන්නේ ඕන ඉලක්කමක් ඈත ගන්න පුළුවන්. පැහැදිලිද? එහෙමනම් ටෑන්ගේ පරාසය වෙන්නේ මොකක්ද? මෙන්න මේක. ඍණ අනන්තයේ දානවා. ටෑන් දිස්ත්‍රික්කයේ වැදගත් ගති ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් තමයි එයාට හැම කෝණෙම ආදේශ කරන්න බෑ. මොනවද ආදේශ කරන්න බැරි? අණුවේ ඔත්තේ ගුණාකාර ආදේශ කරන්න බෑ. පැහැදිලිද? අණුවේ ඔත්තේ ගුණාකාර ආදේශ කරොත් මොකද වෙන්නේ? ඒවට මේ ශ්‍රිතය අර්ථ දක්වන්නේ නැහැ. මොකද හරය බිඳුවක් වෙන්නේ. යට බිඳුවක් වෙන්න බෑ ඕනෙම ශ්‍රිතේ. පැහැදිලිද? ඒතර අර්ථ දක්වන්නේ නැතුව යනවා. ඒ නිසා හරය බිඳුවක් වෙන නිසා අණුවේ ඔත්තේ ගුණාකාර අයි කරනවා අපි තාත්වික සංඛ්‍යා කුලකයෙන්. ඒතර ඉතුරු කෝණ ටික තමයි ආදේශ කරන්න පුළුවන්. හරි? ක්‍රියාවේ වසම විශේෂයි. හරි ඒතර ඒක මතක තියාගන්න ඕනේ. ගොඩක් වෙලාවට ඔයගොල්ලෝ මේවා දැනගෙන ඉඳලා ඇතුව ඇති මං කියනවා. හරි? ඒක හරියට. පැහැදිලිද? මේවා හරියටම දැනගෙන ඉන්න ඕනි. ඔයගොල්ලෝ පාඩමක් ඉගෙන ගන්නවා නම්. දැන් ඔයගොල්ලෝ ටෑන් ටීටගේ ගණන් හදලා තියෙනවා අනිවාර්යයෙන් මම දන්නවා. ඔයගොල්ලෝ පන්තිවලට යන නිසා ටෑන් ටීටගේ ගණන් හදලා තියෙනවා. හරි? සයින් බෙදීම කොස් හරි නැත්නම් ඒ සූත්‍ර දාලා ගණන් හදලා. හැබැයි එයාගේ ගති ලක්ෂණ එයාට මොන වගේ කෝණද ආදේශ කරන්න පුළුවන් කියලා ඔයගොල්ලෝ හිතලා තියෙන්නේ නැතුව ඇති. පැහැදිලිද? නමුත් දැන් හිතන්න ඕනේ ඒවා. පැහැදිලිද? එයාට මොන කෝණද ආදේශ කරන්න පුළුවන්. එයාට මොන උත්තරද හම්බ වෙන්නේ. ඒවා ගැන හිතන්න ඕනේ. පැහැදිලිද? හරි. ඒතර තමයි අපිට හරියටම ඉගෙන ගත්තා වෙන්නේ. පැහැදිලි නේද? හරි. මේක. ඔව් මේවා විභාගෙට අහනවා පුතා මෙහෙමයි. දැන් ඕගොල්ලන්ට දැන් ඕගොල්ලන්ගෙන් කවදාවත් අහන්නේ නැහැ ටෑන් ටීටාගේ වසම වන්නේ කුමක්ද කියලා. හරි? හැබැයි ඕගොල්ලෝ ටෑන් ටීටාගේ වසම දන්නවද කියලා චෙක් කර අනිවාර්යයෙන්ම අපි දන්නවා කෙටි ප්‍රශ්න පත්‍රයේ ගණන් 10ක් තියෙනවා මේ PO maths වල. ඒකේ 10 වෙනි ප්‍රශ්නේ ත්‍රිකෝණමිතියෙන් අහන්නේ. අනිවාර්යයෙන්ම මේවා තමයි. මේ තියරි දැනුම ඕගොල්ලන්ට නැත්තම් මේ වෘත්තපාද දැන් මම තාම වෘත්තපාද ගැන කතා කරේ නැහැ. වෘත්තපාද දැනුම මේ මෙයාගේ වසම පරාස ගැන දැනුම ඕගොල්ලන්ට තියෙනවද කියලා අනිවාර්යයෙන්ම විභාගෙදි චෙක් කරනවා. පැහැදිලිද? මොකද දැන් විභාගයෙන් ඇවිල්ලා ගණන් හදනම විභාගයක් නෙමෙයි. හරි? ඕගොල්ලන්ගේ සිද්ධාන්ත දැනුම චෙක් කරන විභාගයක්. ඒතකොට ඒක තමයි හොඳ. ඒ විභාග තමයි හොඳ. මොකද ඕගොල්ලෝ ඔහේ ගණන් හැදුවට වැඩක් නැහැ. විෂයක් කියන්නේ විෂයක්. පැහැදිලිද? ඒ නිසා මේවා අහන්න. හැබැයි අහන්නේ කෙලින්ම ඩිරෙක්ට් අහන්නේ නැහැ ඕගොල්ලන්ගේ. ටෑන් ටීටාගේ වසම මොකද්ද? පරාසය මොකද්ද? එහෙම අහන්නේ නැහැ. නමුත් ඕගොල්ලන්ට ඒවත් පුළුවන්ද කියලා අනිවාර්යයෙන්ම විභාගෙදි චෙක් කරනවා. හරි දැන් මේ මම ඔයගලන්ට හැම වෙලාවෙම කියන දේ තමයි මම මේ උගන්වන්නේ කෙලිම ටීචර්ස් ගයිඩ් එක. ඒතර ටීචර්ස් ගයිඩ් එකක් හදලා තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ පේපර් එක හදන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නෙමෙයි. ඒක හදන්නේ වෙනම එක්සැමිනේෂන් විභාග දෙපාර්තමේන්තුවේ. ඒ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රොෆෙසර්ස්ලා තමයි අපිට සිලබස් එක මොකක් කරලා තියෙන්නේ. ගයිඩ් කරලා තියෙන්නේ. ටීචර් සිලබස් එක හදන විදිය පැහැදිලි කරලා ඒගොල්ලෝ තමයි සිලබස් එක හදන්නේ. පැහැදිලිද? ඒතර ඒගොල්ලෝ තමයි අවසානයේ මොකක් කරන්නේද? පේපර් එක හදන්නේ. එතකොට ඒගොල්ලෝ දන්නවා අහන්න ඕනේ මොනවද කියලා. දැන් අපේ ප්‍රොෆෙසර් සෙල්වන් කලයන් තමයි දැන් මේක විභාගයේ කම්බයින්ඩ් මැත්ස් පේපර් එකේ ප්‍රධානිය විදිහට වැඩ කරන්නේ. එයා අනිවාර්යයෙන්ම මේවා ගැන සැලකිලිමත්. ඒ නිසා මේවා දැනන් ඉන්න ඕනේ ඔයගොල්ලෝ. ඒක දැනන් ඉන්න ඕනේ කියලා මාත් තරේ කියනවා. මොකද හේතුව ඔයගොල්ලෝ විෂයක් ඉගෙන ගන්නවා වෙන්නේ නැහැ. මොකක්ද? නිකන් ගණන් ටිකක් හැදුවොත්. පැහැදිලිද? එතකොට ඔයගලන්ට අනාගතයට ඒක ප්‍රයෝජනෙට ගන්න අමාරුයි. ඒ නිසා මේක අනිවාර්යයෙන්ම දැනන් ඉන්න ඕනේ චෙක් කරනවා. ඒක කතා දෙකක් නැහැ චෙක් කරනවා. හරි? පැහැදිලිද?
නේද? හරි. දැන් මම ඔයගලන්ට හැම වෙලාවෙම මේ පාඩමක් කරනකොට මොනවද ඔයගලන්ගෙන් අහන්නේ මොනවද ඔයගලන්ගෙන් අහන්නේ නැත්තේ කියලා මම පැහැදිලි කරනවා. හරි? හැම වෙලාවෙම කියනවා මොනවද අහන්නේ මම කරන ඒවා මොනවද අහන්නේ නැත්තේ කියලා. හරි? ඒතර ඒවා ඔයගොල්ලෝ ඔළුවට දාගන්න පේපර් එකත් එක්ක කොහොමද යන්නේ කියන එක ගැන මම ඔයගලන්ට පැහැදිලි කරනවා හැම වෙලාවෙම. දැන් මම ඊළඟට කතා කරන්න යන මෙන්න මේ කතන්දරේ. මම කතා කරන්න යන්නේ මෙන්න මේක. මූලික කෝණ කිහිපයක ත්‍රිකෝණමිතික අගයන්. හරි. හරි. දැන් මෙතෙන්දී මම දැන් ඔයගොල්ලෝ දන්න දෙයක් කතා කරන්න යන්නේ. මොකද්ද ඔයගොල්ලෝ දන්න දේ? ඔයගොල්ලෝ ෆිසික්ස් වලටත් ඉගෙන ගන්න අර ත්‍රිකෝණමිතික කෝණවල වගුව ගැන කතා කරන්න යන්නේ. දැන් මේ වගුව සම්බන්ධ කාරණය ඇත්තටම මේ වගුව විතරක් ඔයගොල්ලෝ දැනන් හිටියම ඇති. නමුත් අපේ සිලබස් එකේ අපිට කියලා තියෙනවා මේ වගුවේ තියෙන මේ කෝණ වලින් මේ ආපු උත්තර කොහෙන්ද ආවේ කියලා ඔයගලන්ට කියා දෙන්න කියලා. හැබැයි විභාගෙදි කවදාවත් ඒව ඔප්පු කරන්න අහන්නේ නැහැ. නමුත් දැන් සිලබස් එකේ කියලා තියෙන නිසා මම ඔයගලන්ට වෙලාව අරගෙන මේක කියා දෙන්න යනවා. පැහැදිලිද? හරි. විෂය නිර්දේශයේ කියලා තියෙනවා මේවා කියා දෙන්න කියලා. දැන් මම මේ පළවෙනි මේ නිපුණතාවයේ 9 තමයි දැන් යන්නේ. ඒක නිපුණතාවයේ 8 ඉවරුණා. 9 තමයි මේ මම කතා කරමින් යන්නේ. මේ නිපුණතාවයේ 9 කියන්නේ මේ ත්‍රිකෝණමිතියේ තියෙන වැදගත්ම පාර්ට් එක. පැහැදිලිද? ඒතර මේ කොටස ගොඩක් වෙලාවට ඕගලන්ට සෙට් වෙනව අඩුයි. හරි? නමුත් මම වෙලාව අරගෙන වෙලාව ගියාට කමක් නැහැ මම විශ්වාස කරන විදිහට. ඒ කියන්නේ ඕගලන්ට අවශ්‍යතාවය මෙතන තියෙනවා. ඒ කියන්නේ මේක කරලා කියා දුන්නොත් ඕගොල්ලෝ මේ පාඩම ආසාවෙන් ඉගෙන ගන්න කියලා බලාපොරොත්තුවක් තියෙනවා. ඒක නිසා තමයි මම මේකට වෙලාව අරන් මේ කියා දෙන්නේ. මම කොයි වෙලාවකවත් මම හැම වෙලාවෙම කියනවා ඔයගලන්ට මොනවද අහන්නේ මොනවද අහන්නේ නැත්තේ කියලා. දැන් ත්‍රිකෝණමිතියේ අනුපාත නැත්නම් සාරසාම්‍ය වලදීත් තියෙනවා. සාරසාම්‍ය වලදී විභාගෙදී ඔප්පු කරන්න අහන ඒවා තියෙනවා අහන්න නැති ඒවා තියෙනවා. පැහැදිලිද? මම ඒ වෙලාවට කියනවා මොනවද ඔප්පු කරන්න අහන්නේ මොනවද අහන්නේ නැත්තේ කියලා. මේවත් එහෙමයි. මේ මොනවද අහන්නේ අහන්නේ. මේවා නම් දැන් මම මෙතන ඉස්සරහට කියා දෙන්න යන දේවල් ඔප්පු කරන්න අහන්නේ නැහැ තමයි. පැහැදිලි මේකක්වත් ඔප්පු කරන්න අහන්නේ නැහැ මම. හැම වෙලාවෙම කියනවා මොනවද අහන්නේ කියලා. නමුත් ඒවා කියලා තියෙනවා අපිට ඔප්පු කරලා පෙන්නන්න කියලා. ඒක නිසා මම ඔප්පු කරලා පෙන්නනවා ඔයගලන්ට. පැහැදිලිද? හරි. ඒක ඔයගලන්ට දැනුමට හොඳයිනේ. හරි. එතකොට මූලික කෝණ කීපයක ත්‍රිකෝණමිතික අනුපාත තමයි කතා කරන්න යන්නේ. ඒත් මම මුලින්ම කතා කරන්නේ අංක 1 අංශක බිඳුව ගැන. එහෙම රේඩියන නම් රේඩියනත් බිඳුවයි. මේකේ අනුපාත ගැන කතා කරන්න යන්නේ. එතකොට මම ගත්තොත් දැන් මාගාව තියෙන්නේ මේ වගේ එකක්. හරි. එතකොට රේඩියන බිඳුවයි කියලා කියන්නේ භ්‍රමණාක්ෂයේ තියෙන්නේ පටන් ගත්ත තැන. මෙතන. එතන මෙතන ඛණ්ඩාංකයද මේ දිග r කියලා මම ගත්තොත් මෙතන ඛණ්ඩාංකය r බිඳුව. හරි. r බිඳුවනේ. එතකොට මෙතන ඛණ්ඩාංකය තුළ x ඛණ්ඩාංකය r වෙලා තියෙනවා y ඛණ්ඩාංකය කීයක් වෙලා තියෙනවද? බිඳුවක් වෙලා තියෙනවා. එතකොට දැන් මම sin බිඳුව ලිව්වොත් මම කොහොමද sin බිඳුව ලියන්න ඕනේ? y බෙදීම r කියලා. නේ? එතන y ඛණ්ඩාංකය කීයද දැන්? බිඳුවයි r කියන එක නම් වෙනස් වෙන්නේ නැහැ නේ. r. පැහැදිලිද? එතකොට මෙතන කියන උත්තරේ කීයද? බිඳුවයි. right? sin බිඳුව ලියන්නේ කොහමද? y ඛණ්ඩාංකයේ බෙදීම r. මෙතන y ඛණ්ඩාංකයේ බිඳුවයි r ගෙන් බෙදෙනවා. ඒතර බිඳුවයි. cos බිඳුව කොහොමද ලියන්නේ වෙන්නේ? මෙතන තියෙන x ඛණ්ඩාංකය r ගෙන් බෙදන්න ඕනේ. ඒතර x ඛණ්ඩාංකය කීයද? r. බෙදෙන ගාණක් කීයද? r. ඒතර උත්තරේ ඉන්නේ කීයයි කියලාද? 1යි කියලා. ඊළඟට tan බිඳුව y ඛණ්ඩාංකයේ බෙදීම x ඛණ්ඩාංකය. ඒතර y ඛණ්ඩාංකය බිඳුවයි x ඛණ්ඩාංකය කීයද? r. x ඛණ්ඩාංකය r. එතකොට මොකද වෙන්නේ? බිඳුව බෙදීම r. ඒ කියන්නේ ආයි කීයද? බිඳුවයි. ඔන්න මම පළවෙනිම කෝණ එකක් දාලා අනුපාත ගොඩනගා ගත්තා. මොකක්ද අනුපාත කතාව? sin බිඳුව බිඳුවයි, cos බිඳුව 1යි, tan බිඳුව බිඳුවයි. මම මෙතනින් තමයි ඒක ලබා ගත්තේ. මෙතන තියෙන ඛණ්ඩාංක පාවිච්චි කරලා මේ array පාවිච්චි කරලා. එතන ඛණ්ඩාංකයේ y ඛණ්ඩාංකයේ බෙදීම r තමයි sin, x ඛණ්ඩාංකයේ බෙදීම r තමයි cos, y ඛණ්ඩාංකයේ බෙදීම x ඛණ්ඩාංකයේ තමයි tan. හරිද? ඔන්න මට පළවෙනි කෝණය සඳහා අනුපාත ආවා. sin බිඳුව බිඳුවයි, cos බිඳුව 1යි. හරි. අපි මේක වේගෙන් ලියමු. හරි.
නේද? හරි. දෙවෙනි එක අංශක 30. අංශක 30 රේඩියන නම් කීයද? රේඩියන නම් 5 බෙදීම 6යි. දැන් මේක බලමු ඈ. දැන් මේක අතිශය වැදගත්. අපි බලමු හොඳට මේක පුරුදු වෙන්න. දැන් මම 5 බෙදීම 6ක් මේක ඇතුලේ නිර්මාණය කර ගන්නවා අංශක 30. මේ බලන්න මම කරන විදිය. හරි. මම ඇඳ ගන්නවා මෙන්න මෙහෙම සමපාද ත්‍රිකෝණයක්. ඔන්න සමපාද ත්‍රිකෝණයක් ගත්තාම මේ හැම කොනයක්ම අංශක 60 නිසා මේක 30යි 30යිනේ බෙදෙන්නේ. එතන මේ පාදේ A නම් මේකත් A වෙනවා. මේක මේ කැලේ A බෙදීම දෙකකුයි මේ කැලේ A බෙදීම දෙකකුයි වෙනවා. එතන මම මේක තමයි භ්‍රමණාක්ෂයේ විදිහට ගන්න. මෙතන කණ්ඩායමේ මම ගන්නවා P. නැත්නම් ලක්ෂය P කියලා ගන්න. පැහැදිලිද? දැන් මම මෙතන අගේ ගන්නවා M කියලා. හරි? දැන් මට ඕනේ දැන් මම මෙහෙම හදාගත්තාම මෙන්න විතර කණ්ඩායමේ ඕනේ. මේ අනුපාත ලියන්න විතර කණ්ඩායමේ එපා. එතන මේ උසයි උසනම් හරි A බෙදීම දෙකයි කියලා තියෙනවා. මේ අරය තමයි A දැන්. මෙන්න මේ OM දිග ඕනේ මේ. මම ඒ සඳහා වයිටකරස් සූත්‍රය දාලා ගන්නම්. OM දිග මට එනවා කොහමද? OM ගේ වර්ගය සමාන වෙනවා කාටද? OP ගේ වර්ගය ඍණ MP ගේ වර්ගයට. එතකොට මම OM කියලා ගන්නෙ මට අවශ්‍ය එක. OP කියන්නේ A වර්ග. MP කියන්නේ A බෙදීම 2 වර්ගය. ඒතර මේකෙන් එන්නේ A වර්ග බෙදීම 4යි. ඒතර මෙතන වෙනවා 3යි A වර්ග බෙදීම 4යි. OM ගේ දිග එනවා. මේකේ වර්ගමූලය දැම්මම මූල 3යි A බෙදීම 2යි. ඔන්න ඔහම එනවා. පැහැදිලි නේද? හරි. දැන් මෙතන කණ්ඩායමේ මම දා ගන්නවා x කණ්ඩායමේ මේ OM කියන්නේ ඒක කීයද? මූල 3යි A බෙදීම 2යි. y කණ්ඩායමේ කීයද? A බෙදීම 2යි. හරිද? ඔන්න හරි. දැන් මෙතන කණ්ඩායමේ මම දාගත්තා. දැන් මොකද මම ලියනවා? sin 30. හවුද? y කණ්ඩායමේ බෙදීම r. ඒ කියන්නේ කීයද? A බෙදීම 2 බෙදීම A. හරිනේ මෙතන තියෙන y කණ්ඩායමේ මේකනේ A බෙදීම 2යි මේ උසරි. ඒක බෙදනවා දෛශිකාරයෙන්. එතන මේක සුළු වුණාම ඔයගලන්ට පේනවා. එතන ඉන්නේ 1 ඒක උඩට යනවා. ඒතර A බෙදීම 2 වැඩි කිරීම 1යට A භාගයයි. ඔන්න sin කියන්නේ භාගයයි කියන්නේ. පැහැදිලිද? cos 30. x කණ්ඩායමේ බෙදීම r. මූල 3යි A බෙදීම 2 බෙදීම A. මම එකපාර සුළු කර ගන්නවා. මේක කැපෙනවා. ඔයගලන්ට මූල 3 බෙදීම 2යි. ඒ කොහොමද? cos 30. tan 30. y කණ්ඩායමේ බෙදීම x කණ්ඩායමේ. එතන A බෙදීම 2 බෙදීම කීයද? මූල 3යි A බෙදීම 2යි. ඔය එතකොට මම පේනවා මේක කැපෙනවා. එතන එනවා උත්තරේ කීයයි කියලා. 1යට මූල 3යි. හරිද? ඔන්න මම ඔප්පු කරගත්තා. sin 30 භාගයේ බවත් cos 30 මූල 3 බෙදීම 2 බවත් tan 30 කීයද? 1යට මූල 3 බව. පැහැදිලිද? මම ඒක පාවිච්චි කරේ මේ භ්‍රමණාක්ෂයයි. එතන මම මේක හදාගත්ත අංශක 30 මෙතන සම්පාද ත්‍රිකෝණයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ භ්‍රමණාක්ෂය විදිහට මෙයාව ගත්තා A දිග. ඊට පස්සේ මෙතන කණ්ඩායක විදිහට හදාගත්තා. ඒතර මේ උස තමයි y කණ්ඩායකේ මේ තිරස් දිග තමයි x කණ්ඩායක. එතකොට මම අර්ථ දැක්වීම දැම්මා sin කියන්නේ y බෙදීම r, cos කියන්නේ x බෙදීම r, tan කියන්නේ y බෙදීම x විදිහට. හරි නේද? එතකොට මට මේ අගයන් තුන ආවා. sin 30 භාගයේ cos 30 මූල 3 බෙදීම 2යි, tan 30 කීයද? 1යට මූල 3යි. ටකලිය.
දැන් 15 මම එක්සෑම් මම හරියටම දන්නේ නැහැ පුතා දැන් ඕගොල්ලන්ට 15 ඉඳන් පටන් ගන්නේ නැහැ නේද මම දන්නේ නැහැ 13 වසරට විතරයි මම හිතන්නේ පටන් ගන්න 15 ඉඳන් ඕගොල්ලන්ට පටන් ගන්නේ නැහැ මම දන්නේ නැහැ හරියටම මේ ඒක දුලන්දි දිනටම තමයි අහගන්න ඕනේ හරි මට ඒක ගැන අදහසක් නැහැ 13 වසර විතරයි කියලා තමයි මම කිව්වේ නේද දැන් ඔයගලන්ට මේ මොනවා හරි මගේ අරමුණු වීඩියෝ එක බලන්න පුළුවන් ඈ. ඒත් වීඩියෝ එකෙන් බලලා ඒක හදාගන්න. වීඩියෝ එක දානවා මම පුළුවන් තරම් ඉක්මනට ඔයගලන්ට. හරි ඊළඟට මම කතා කරන්න යන්නේ අංක 3. අංශක 45. රේඩියන 5 බෙදීම 4 කෝණ. බලමු අපි ඈ. මම ඒ සඳහා පාවිච්චි කරනවා මෙන්න මේ වගේ රූප සටහන. බලන්න මම සමද්විපාද ත්‍රිකෝණයක් පාවිච්චි කරනවා මේ පැත්තට. මේක අංශක 90ක් වෙන විදිහට සමද්විපාද ත්‍රිකෝණයක්. හරිද? එතකොට මම ගන්න එතකොට මේක A කියලා ගන්නවා. නැත්නම් මේක අපි ගමු කීයද? ඔව් මේ පැත්තට නෙවෙයි. මේ පැත්ත. මේ පැත්තට ගන්න සමද්විපාද ත්‍රිකෝණය. මෙහෙම. 90යි විතර මේක A කියලා ගන්නවා මේක A වෙන්නේ. ඍජු කෝණේ සමද්විපාද ත්‍රිකෝණය. එතකොට මේක කීයක් වෙනවද එතකොට? මේක මූල 2යි ඒක. හරිද? ඒක දැන් වඩාත් පහසුයි වැඩේ. මම මෙතන ගන්නවා P කණ්ඩායමකේ. මෙතන O මම මේක කියලා ගණන් මේක වැඩක් නෑ. මට ගෙලිම කණ්ඩායමකේ ලියා ගන්න පුළුවන් එතකොට. මෙතන X කණ්ඩායමකේ වෙන්නේ මේ දිගනේ A. Y කණ්ඩායමකේ වෙන්නේ මේ උස. ඒකත් A. අරේ හැබැයි කීයද? දෛශිකාරයේ මූල 2යි A. නේ මේක 45 වෙනවනේ හැමනේ. සමද්විපාදයිනේ. ඒතර මේක 90යි. ඒතර මේක 45යි මේක 45. හරිනේ. දැන් මම sin 45 ලියනවා. කොහොමද ලියන්නේ? y කණ්ඩායමකයේ බෙදීම r. ඒතර y කණ්ඩායමකයේ a දෛශිකාරයේ මූල 2යි a. right පැහැදිලිද? මේ a ට කැපෙනවා. ඒතර උත්තර එනවා කීයයි කියලාද? 1ට මූල 2යි කියලා. පැහැදිලිද? ඊළඟ cos 45. x කණ්ඩායමකයේ බෙදීම r. ඒතර a බෙදීම මූල 2යි. ඒතර i කැපෙනවා. ඒතර උත්තර එනවා කීයයි කියලාද? 1ට මූල 2යි කියලා. tan 45.
y කණ්ඩායමකයේ වෙදීම x කණ්ඩායමකේ. ඒත් මේක කැපෙනවා 1යි කියලා. හරි අපි ලියන්න. ඔව් නේද? ඒ අංශක 45. ඊළඟට අංශක 60. රේඩියන නම් කීයද? 5 බෙදීම 3. බලන්න. අංශක 60 රේඩියන නම් 5 බෙදීම 3. මේ පැත්තේ x y මම හදා ගන්නවා මේ විදිහට. සමපාද ත්‍රිකෝණයක් මේ පාර ගන්නවා මේ විදිහට. ඔය විදිහට සම්පාද ත්‍රිකෝණය. ඒතර සම්පාදයක් කිව්වම මේක 60යි නේ. ඒතර මේක a මේකත් a. ඒතර මේක a බෙදීම 2 ගන්න වෙනවා. මේක මම p කියලා ගන්නවා මේක n කියලා ගන්නවා. හරි ඒතර මේ o n දිග දැන් මාගාව කියනවා np දිග ඕනේ. හරි np දිග np ගේ වර්ගය සමාන වෙනවා කාටද? op ගේ වර්ගයෙන් on ගේ වර්ගය අඩු කරන්න ඕනේ. right එතකොට ඔයගලන්ට පේනවා p දෙන්නේ op ගේ වර්ගය a වර්ග om කියන්නේ a බෙදීම 2 a වර්ග. සුළු කරාම ඉන්නේ 3i a වර්ග බෙදීම 4යි. ඒත් mp ගේ උත්තරේ ඉන්නේ කීයද? එතකොට මේකට වර්ගමූලය දැම්මහම මූල 3i a බෙදීම 2යි. හරිනේ මූල 3i a බෙදීම 2යි. හරි දැන් මම ලියාගෙන යනවා. හරි sin 60. ඒක කණ්ඩායමක දාගමුනේ. x කණ්ඩායමකේ a බෙදීම 2යි y කණ්ඩායමකේ මූල 3i a බෙදීම 2යි. හරිනේ මේ x ගේ a බෙදීම 2යි මේ උස තමයි y කණ්ඩායම. sin 60 කොහොමද ලියන්නේ? y කණ්ඩායමකේ බෙදීම r. y කණ්ඩායමකේ මූල 3i a බෙදීම 2යි අරය a. එතන මොකද වෙන්නේ? a ට කැපෙනවා. ඒත් උත්තරේ එන්නේ කීයයි කියලාද? මූල 3 බෙදීම 2යි. cos 60 x කණ්ඩායමකේ බෙදීම r. a ට කැපෙනවා. උත්තරේ එන්නේ කීයයි කියලාද? භාගයයි. tan 60 y කණ්ඩායමකේ බෙදීම x කණ්ඩායමකේ. එතන මූල 3යි a බෙදීම 2 බෙදීම a බෙදීම 2. එතන මේ a බෙදීම 2ම කැපෙනවා. උත්තරේ එන්නේ කීයයි කියලාද? මූල 3යි කියලා. ඔන්න අංශක 60 ත්‍රිකෝණෙට නැත්නම් රේඩියන 5 බෙදීම 3 අනුපාත. sin 60 මූල 3 බෙදීම 2යි cos 60 භාගයේ tan 60 කියන්නේ ඔය විදිහට තමයි අපි ඔප්පු කරන්නේ මේක. හරි හරි. පිටක් ගන්න.
නේද? හරිනේ. ඉක්මනට ලියා ගන්න වෙනවා ඔයගලන්ට. හරි. මම මේ වීඩියෝ එක ගොඩක් දුරට අදම දානවා. ඒතර ඔයගලන්ට මම ඒක දාන්න කියලා කියන්නම්. හරි. ඊළඟ පස්වෙනි එක අංශක 90. එහෙම නැත්නම් රේඩියන බයි බෙදීම 2 ඕනේ. ඒක පහසුවෙන්. ඒතර අපිට තියෙන මෙච්චරයි. x අක්ෂය y අක්ෂය භ්‍රමණාක්ෂය 90ක් භ්‍රමණය වෙනවානේ. ඒතර භ්‍රමණාක්ෂයේ තියෙන මෙතන. මෙතන තියෙන. ඒතර මේක r නම් ඒතර x කණ්ඩායමේ බිඳුවයි y කණ්ඩායමේ r. කොහොම නේදනේ? එතකොට දැන් අපි ලියනවා sin 90. sin 90 වෙන්නේ මොකද්ද? y කණ්ඩායමේ බෙදීම r. r බෙදීම r ඒ කියන්නේ කීයද? එකයි නේ. cos 90. x කණ්ඩායමේ බෙදීම r. x කණ්ඩායමේ බිඳුවයි මම කෙලින් ලියන්නේ නේ. බිඳුව බෙදීම r නේ එතකොට. බිඳුව බෙදීම r එතකොට උත්තරේ බිඳුව. tan 90. y කණ්ඩායමේ බෙදීම x කණ්ඩායමේ මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. tan 90 අර දැක්කද? හරිද? මම කලින් කියපු කතාවට දැන් ඔයගලන්ට තහවුරු වෙනවා නේ. tan 90 මොකද දෙන්නේ? r බෙදීම බිඳුව. ඒතර ඕනෙම ඉලක්කම බිඳුවෙන් බෙදුවොත් ගණිතයේදී මොකක්ද? අර්ථ නොදැක්වේ. එහෙනම් tan 90 අර්ථ දැක්වෙන්නේ නැහැ. දැන් ඔයගොල්ලෝ මේ ෆිසික්ස් වලදී අනන්තයයි කියලා මේක පාවිච්චි කරනවා නැති ඒ ප්‍රායෝගික විෂයන් වලදී ඒකම පාවිච්චි කරාට මේක අපි සෛද්ධාන්තික විෂයක් නේ මැත්ස් කියන්නේ. ඒතකොට මේකදී අපි එහෙම පාවිච්චි කරන්නේ නැහැ කොයි වෙලාවකත්. ඒතර tan 90 කියක් වෙනවද? අර්ථ නොදැක්වේ. අනන්තය නෙමෙයි. හරි? tan 90 අනිවාර්යයෙන්ම අර්ථ නොදැක්වේ. හරි. අපි මේක හරි නේද? දැන් ඔන්න හරි. දැන් අපි හදාගත්ත මේ කොන ටික දැන් අපි මේ ටික වගුවකට ගන්න හදන්නේ. හරි. දැන් උතර මම මෙහෙම ලියන්නම්. හරි. ඉහත ලබාගත් තොරතුරු වගුවක දක්වමු. හරි. උතර මොකක්ද අපි ගන්න මේ විදිහට. පිටාව තියෙන අනුපාත තුනක් sin cos tan කියලා
අපි පාවිච්චි කරා මෙන්න මෙහෙම කෝණ අංශක බිඳුව රේඩියනත් බිඳුවයි අංශක 30 රේඩියන නම් 5 බෙදීම 6යි අංශක 45 රේඩියන නම් 5 බෙදීම 4යි අංශක 60 රේඩියන නම් 5 බෙදීම 3යි අංශක 90 රේඩියන නම් 5 බෙදීම 2යි මෙන්න මේව කොළ ටිකක් අපි පාවිච්චි කරා. දැන් අපිට ආපු උත්තර මේවා. මොනවාද? sin බිඳුව බිඳුවයි, sin 30 භාගයයි, sin 45 එකයට මුල 2යි, sin 60 මුල 3 බෙදීම 2යි, sin 90 1යි. cos බිඳුව 1යි මේක අනිත් පැත්තට එන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඔයගොල්ලෝ වගපොතක් බැලුවොත් cos සහ sin වගපොත් දෙකක් නැහැ. එකේම තියෙන්නේ අනිත් පැත්තට තියෙන්නේ. ඒතර cos බිඳුව 1යි මේක මුල 3 බෙදීම 2යි, මේක එකයට මුල 2යි, මේක භාගයයි බිඳුව. මේක අනුපූරක sin ගේ අනුපූරකය තමයි cosine කියලා අපි ගන්න. අපි ඒක ගැන කතා කරනවා මම ලබන සතියේ. හරි ලබන සතියේ මේ අනුපූරක කෝණ සහ වෘත්තපාද සහ වෘත්තපාද වල ලකුණ සහ අර අනුවරිණ ටීට ඒ වගේ කෝණවල අනුපාත ගැන කතා කරනවා ලබන සතියේ පළවෙනි සඳහන්. හරි. ඒතර tan බිඳුව බිඳුවයි tan 30 එකයට මූල 3යි tan 45 1යි tan 60 මූල 3යි tan 90 විශේෂයෙන් මතක තියාගන්න ඕනි අර්ථ නොදැක්කේ. මේක අපි ප්‍රස්තාරලා දෙනවා මේ ශ්‍රේතවලට ඒතකොට ඔයගොල්ලන්ට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඇයි එහෙම අර්ථ දක්වන්නේ කියලා අපි කතා කරන්නේ කියලා. දැන්ටත් ඔයගොල්ලන්ට තේරෙනවා. නමුත් ඒක හරියටම පැහැදිලි කරගන්න පුළුවන් මේ ශ්‍රේතවල දල සටහන ඇතුළත පුරුදු වුණාම. හරි. අපි මේක ලියන්න. හරි එහෙනම් ඔයගොල්ලෝ මේ වගුව ලියාගෙන මම වෙලාව දෙන්නම් අපි අදට නතර කරනවා ඔයගොල්ලෝ මේ වගුව කටපාඩම් කරගන්න දැන් මේ ඔයගොල්ලෝ දැන් ඉගෙන ගන්නතර වැඩක් නැහැ දැන් මේ අවශ්‍යතාව ටික ඔයගොල්ලෝ සම්පූර්ණ කරගන්න ඕනේ මම කියන දේවල් ටික කරගන්න මේ වගුව අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ කටපාඩම් කරගන්න ඕනේ ඒකට හේතුව මේක නැතුව මුකුත්ම කරන්න බෑ ත්‍රිකෝණ මිතිය ඒක නිසා මේ පළවෙනි වගුව ඔයගොල්ලන්ට හම්බ වෙන ත්‍රිකෝණ මිතිය යටතේ කටපාඩම් කරගත යුතුමයි හරි ඒක අනිවාර්යයි ඒතර මේක නැතුව මුකුත්ම කරන්න බෑ හරි ඒක නිසා මේක අනිවාර්යෙන්ම කරගන්න එහෙම කියන්න හේතුව සමහරක් අය මේක ලේසි වගේ නිසා ඒක එහෙම කරන්නේ නැහැ. අන්තිම විභාගෙත් අර මොකද්ද මන් දන්නේ අර එක එක අය දෙනවනේ අර මොනවාද කැලි කාඩ් ඒව බල බල තමයි කරන්න හදන්නේ. එහෙම කරන්න යන්න එපා. ඒ කාඩ් කියන්නේ ඕගොල්ලන්ව ඇඳවීමක්. හරි ඒක එහෙම වෙන්නේ නැහැ. ඕගොල්ලන්ට ඒතර ඕගොල්ලෝ සදාකාලිකවම ඕගොල්ලන්ට බෑ ඒක. පැහැදිලි නේද? ඒ නිසා අනිවාර්යයෙන්ම මොකද්ද කටපාඩම් කරගන්න. හරි. අපි අද නතර කරනවා. අපි සඳහන් හම්බෙමු. මේක ලියා ගන්න. හරි මම පොඩි වෙලාවක්